හොඳයි පුතේ. අයිබෝන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මේ අද අපි කතා කරන්නේ පරිගණකයේ පුතේ දත්ත නිරූපණය කිරීම සඳහා භාවිතා කරන කේත ක්‍රම පිළිබඳව. හරිද? පරිගණකයේ දත්ත නිරූපණය කිරීම සඳහා භාවිතා කරන කේත ක්‍රම පිළිබඳව තමයි අද දිනේ අපි සාකච්ඡා කරන්නේ. පුතේ පරිගණකය කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට මම අහනවා ඔයා කවුද? නැත්නම් අර ඔයාලා අර සමහර වෙලාවට ඔය වලිවලදී මේ වචනේ මට ඇහෙනවා. මට ඔය ඇහෙන්නේ ඔයා මොකෙක්ද? එහෙම ඇහෙනව නේද? අන්න ඒ වගේ මම ඒක ඒ වචනෙන් අහන්න නැතුව මම අහනවා ඔයා කුමන ජාතියේ කෙනෙක්ද? ඔයා මිනිස්සෙක්. එතකොට ඔයාට තේරෙන්නේ මොන භාෂාවද? උදාහරණයක් විදිහට අපි සියලු දෙනාම අපි ඔක්කොටම සිංහල හොඳට තේරෙනවා. ඉංග්‍රීසි භාෂාවත් යම්කිසි මට්ටමකින් තේරෙනවා. දෙමළ භාෂාවත් යම්කිසි මට්ටමකින් තේරෙනවා. හරි. මම පොදුවේ මේව ගන්නම්. අපි ඇවිල්ලා මිනිස්සුયો හියුමන්ලා. අපි සියලු දෙනාටම හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඉංග්ලිෂ්. හොඳයි. පොතේ එතකොට පරිගණකය. කම්පියුටර් එක තියෙනවනේ. මම දැන් අහනවා මොකක්ද කම්පියුටර් එක? මිනිස්සෙක්ද යන්ත්‍රයක්ද? human or machine? පරිගණකය කියන්නේ මොකක්ද? මොකක්ද? යන්ත්‍රයක්. හරිද? එහෙනම් පරිගණකය කියන්නේ යන්ත්‍රයක්, machine. උදේ පරිගණකය භාවිතා කරන්න මොන භාෂාවද? අපි භාවිතා කරනවා ඉංග්‍රීසි සහ සිංහල. පරිගණකය භාවිතා කරන්නේ ඒත් ඉංග්‍රීසි සහ සිංහලද නැහැ. ඔයාලට මතක ඇති එක දිගට ආවනම් මම මුලින්ම කියලා දුන්න මතකද? පරිගණකය කියන්නේ යන්ත්‍රයක්. ඒ නිසා ඒ යන්ත්‍රය භාවිතා කරන්න පුතේ යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් machine language කියලා කිව්වා. යන්ත්‍ර භාෂාව. ඒ කියන්නේ පුතේ machine language එක කියලා කියන්නේ බිංදුව සහ එක කියලා දෙන්නගෙන් නිර්මාණය වෙච්ච සංඛ්‍යා පද්ධතියක්. බිංදුව කියලා කියන්නේ සර්කිට් එක ඕෆ් අවස්ථාව, එක කියලා කියන්නේ සර්කිට් එක ඔන් අවස්ථාව. එතකොට පුතේ අපි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඇතුළත් කරන දේ. හරිද? අපි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඇතුළත් කරන දේ පරිගණකයට තේරෙන්න හරවන්න ඕන. හරිද? පරිගණකයට තේරෙන විදිහට. සහ පරිගණකය අපිට පවසන දේ අපේ භාෂාවට හරවන්නත් ඕන. පුතේ අපි කියන දේ පරිගණකයට තේරෙන විදිහට හැරවීම සඳහා කේත ක්‍රම 4ක් භාවිතා කරනවා. අපි කියන දේ පරිගණකයට තේරෙන විදිහට හැරවීම සඳහා කේත ක්‍රම 4ක් භාවිතා කරනවා. මේකේ එක කේත ක්‍රමයක් තමයි ඈත අතීතයේ භාවිතා වුණා බයිනරි කෝඩ් ඩෙසිමල් කියන ක්‍රමය. BCD. ඈත අතීතයේ භාවිතා වුණා බයිනරි කෝඩ් ඩෙසිමල් BCD. ඊට පස්සේ භාවිතා වුණා ASCII. ඊට පස්සේ භාවිතා වුණා EBCDIC. ඊට පස්සේ භාවිතා වුණා පුතේ යුනිකෝඩ් කියන ක්‍රමය. මේ යුනිකෝඩ් කියන එක ඔයා අහලා ඇති. යුනිකේත ක්‍රමය. අද භාවිතා වෙන්නේ මුළු ලෝකේ පුරාම මේ යුනිකේත ක්‍රමය. හරිද? හොඳයි. තරුවක් දාලා ලියා ගමු. තරුවක් දාලා ලියා ගමු. මෙහිදී
මෙහිදී අප කේත ක්‍රම 4ක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. ඊළඟට අංක 1 BCD. BCD කියන්නේ binary coded decimal. BCD. දැන් ඊගාට කියන්න මොකද්ද මේ BCD කියන්නේ කියලා. ඊට පස්සේ පුතේ ASCII. ASCII කියලා කියන්නේ American Standard Code for දැන් මේ අපේ O level විභාගයට එනවා American Standard Code for Information Interchange Code. ඊට පස්සේ පුතේ අනිත් එක EBCDIC. EBCDIC කියලා කියන්නේ ලියන්න එපා. තුටයිද ලියන්න එපා. EBCDIC කියන්නේ Extended Binary Coded Decimal Interchange Code. අවසාන එක Unicode. හොඳට බලා ගන්න ලියන්න එපා කවුරුත්. ලියන්න එපා. චුට්ටකට බලා ගන්න. ලියන්න එපා. මේ එක මැසේජ් එක එවන්න එපා. මට පේනවා එක මැසේජ් එක බොරුවට එවන්න එපා. මම chat එකේ පෙරණ එක විතරයි වෙන්නේ. දැන් කීවෙනි පිටෝද මාතෘකාවද මොකද්ද කියලා පන්ති ආරම්භයේදීම කිව්වනේ. මාතෘකාව පරිගණකයේ දත්ත නිරූපණයට භාවිත කරන කේද ක්‍රම. පන්තිය පටන් ගන්නකොට කිව්වනේ. එක මැසේජ් එක සැරේ සැරේට එවන්න එපා. හොඳයි. එතකොට අපි කේද ක්‍රම 4ක් ගැන කතා කරනවා පුතේ. හරිද? ඉස්සෙල්ලාම BCD. BCD කියන්නේ මොකද්ද? Binary Coded Decimal. පුතේ ඉස්සෙල්ලාම පරිගණක භාවිතා වෙන කාලේ මේ BCD ක්‍රමය භාවිතා වුණා. මේ BCD ක්‍රමය තුල බිටු භාවිතා වුණා 4ක්. බිටු 4ක් භාවිතා වුණා. හරිද? මේ බිටු 4 භාවිතා කරලා මේ බිටු 4න් එයා අකුරු අපිට කියන්න 2/4 වෙනි බලය 16ක් පෙන්නවා. අක්ෂර 16ක්. බිටු 4ක් භාවිතා කරලා අක්ෂර 16ක්. මට කියන්න අද කාලේ වෙබ් පේජ් එකක් ගත්තත් අකුරු 16ක්ද තියෙන්නේ? නැහැ. ප්‍රමාණය මදි. එන SMS එකේ පව අකුරු 50ක් 60ක් තියෙනවා. එහෙනම් මේ ක්‍රමය අසාර්ථකයි. ඊට පස්සේ ආවා දෙවෙනියට ASCII. මේ ASCII ක්‍රමවේදය තුල පුතේ බිටු 7ක් අරගෙන අකුරු පෙන්නුව 2/7 වෙනි බලය 128ක්. ඉස්සලාම BCD වල ලියන්න එපා. බිටු 4ක් අරන් අකුරු 16ක් පෙන්නවා. එයා මදි නිසා අපි ආව ASCII වලට. ASCII වල මොකද්ද?
බිටු 7ක් අරගෙන කීයක් පෙන්නවද 128ක් පෙන්නුම් කරා. ඊට පස්සේ පුතේ එයාත් මදි. ඇයි ඒ නිකන් ඉන්ටර්නෙට් එකේ මොනවා හරි සර්ච් කරලා බලන්නකො පුතේ අකුරු 1000ක් විතර එනවා. මදි. ඊට පස්සේ EBCDIC බිටු 8ක් භාවිතා කරලා අකුරු පුතේ 256ක් පෙන්නුවා. EBCDIC ක්‍රමවේදය තුළ බිටු 8ක් භාවිතා කරලා අකුරු 256ක්. ඒත් මදි පුතේ 256 කියන්නේ අපිට එන සමහර SMS වලත් ඊට වැඩිය තියෙනවා. ෆෝන් කම්පැනි වලින් එන්නේ. ඊට පස්සේ අවසානයේ මුළු ලෝකයේම පිළිගත්ත සම්මත ක්‍රමවේදයකට ආවා. මොකද්ද? යුනිකෝඩ්. මෙයාගේ පුතේ බිටු 16ක් භාවිතා කරනවා. මෙයාගේ බිටු 16 භාවිතා කරලා මෙයා අපිට අකුරු හදලා දෙනවා 216 වෙනි බලයක්. ඒ කියන්නේ 65536ක් මෙයා අපිට හදලා දෙනවා. අද මුළු ලෝකෙම භාවිතා කරන්න මේ යුනිකේත ක්‍රමය. හරිද? පුතේ අපිට විභාගයේට මේ BCD වලින් ගණන් හදන්න දෙනවා. ASCII වලින් ගණන් හදන්න දෙනවා. මෙන්න මේ දෙන්නයි ගණන් හදන්න ඉන්නේ නැහැ. මේ දෙන්නයි ගණන් හදන්න එන්නේ නැහැ. හොඳයි. අපි නවත්තලා තියෙන තැන ඉඳන් මාතෘකාව දැම්මා. මේ හතර දාගන්න. හොඳයි. දාගන්න මාතෘකාව BCD binary coded decimal. ASCII වල දෙවෙනි වචනේ American Standard Code for Information Interchange.
පපු බඳ ගන්න ඕනේ නැහැ. මේ වශයෙන් ටික ඇති. Unicode UNIC or DE. දාගෙන මාතෘකාව පුතේ BCD binary coded decimal. Binary coded decimal. සර් ඇයද තරහ ගිහලා නෑ තරහ ගිහින් නෑ ඔයා දන්නවනේ මම තරහ ගන්නෙත් නෑ මේ අර එකම මැසේජ් එක දානවා 100ක් විතර එතකොට දැන් කවුරු හරි කෙනෙක් වැදගත් ප්‍රශ්නයක් අහුවොත් එහෙම මට ඒක මගේ ඇරෙනවා අයියේ එකම දේ chat එකේ යනවා ඉවරයක් නෑ ඒක මම අර ඉස්සෙල්ලා කිව්වේ එකම දේ දාන්න එපා කියලා එතකොට කවුරු හරි වැදගත් ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒක මගේ හැරෙනවා හරිද අනිත් කාරණේ පුතේ මම අර ඊයේ මැසේජ් එකක් දැම්ම මගේ සහායක හරහා ජූලි පේඩ් ගෲප් එකට විතරයි ලින්ක් එකක් කරන්න කියලා මෑත කාලේ මේ පන්ති වලට ලොකු බාධා කිරීම ආවා. chat එකට කුණුහරුප දානවා. එහෙම නැත්නම් දැන් ඔයාලගේ පන්ති වල ගැටලුවක් නැහැ. මොකද ඔයාලා කුණුහරුප පහල නැති කට්ටියක් නෙමෙයි. එම ලොකු ඉෂුව එකක් නැහැ. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මේ 6 වසර පොඩි ළමයින්ගේ පන්ති වලට ඇවිල්ලා දැන් පොඩි ළමයිගේ පන්ති වල මම හැමතිස්සෙම මයික් ඔන් කරනවා. මයික් ඔන් කරනකොට විවිධ දේවල් කරනවා. ඒ නිසා මම මගේ සහායකට උපදෙස් දුන්නා වැඩ කරලා එවන සියලුම දෙනා ටියුට් ගත්ත සියලුම දෙනා ජූලි පේඩ් ගෲප් එකට ඇඩ් කරන්න ඒත් එක්කම අපේ ලින්ක් එක දාලා එතකොට බලනවා ලින්ක් එක දානවත් එක්කම ගෲප් එකේ ඉන්න කණ්ඩායමත් එක්කම මේ ඉන්න නම් ටික ගැලපෙනවද හරිද ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරාට පස්සේ මට මයික් එක උනත් ඔන් කරගන්න පුළුවන් නැත්නම් දැන් ඇත්තට මයික් එක ඔන් කරගන්න බෑනේ විවිධ වූ කට්ටිය සමහරද මම මේ කාගේවත් හිත රිද්දනවා නෙමෙයි පුතේ නිකන් සාමාන්‍ය ඔයා හිතලා බලන්නකෝ හරිද මම මෙතෙක් කල් එහෙම කියලා නැහැ උගන්නගෙන යනකොට chat එකට කුණුහරුපෙන් මැසේජ් දානවා මට ඒක ගාණක් නැහැ මම කුණුහරුප පහල නැති කෙනෙකුත් නෙමෙයි ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ඊට වැඩි අපි මේක ක්‍රමානුකූලව විනයක් සහිතව නිර්මාණය කරන්න ඕන දැන් මම දන්නවා මේ විදිහට කරන්නේ මේ වැඩසටහන් කඩා කප්පල් කරන්න හරිද අන්න ඒ සෙට් එක පුතේ අයින් කරන්න ඕන. ඒ සෙට් එක දැන් මේ ලබන දැන් අද සිටම ඒ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. අම්මෝ හරි. තරහක් නැහැ එතකොට. ළමයික මම කොහොමද තරහ ගන්න නැහැ. මොකද ළමයි කියන්නේ මල් වගේ ළමයි මල් වගේ. හරිද පොඩි අයනේ. ඒතර ඔයාලත් එක තරහරන් තේරුමකුත් නැහැ. තරහ ගන්නෙත් නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ මේ අදී ඉඳන් වෙච්ච දෙයක් නෙමේ. මේ මෑත කාලේම වෙච්ච දෙයක්. ඔය සෙමිනාර් එහෙම කරනකොට පුතේ සමහර විදියට එක කියන්නේ සමහර ගුරුවරු දාලත් එහෙම කරනවා. මම අර ඔයාලට කිව්වේ මේ ටියුෂන් ශාස්ත්‍රයේ තමයි ඉන්න ජරාම මිනිස්සු ඉන්නේ. අර සර් මේ සර් අර සර් වෙන ලොකු සර් කෙනෙක් කියලා කොච්චර කිව්වත් මහා ඇතුළේ තියෙන මහා තුන්වෙනි පන්තිය වැඩවත්. third class වල තියෙන්නේ. හරිද? මම ඒකයි කියන්නේ ගුරුවරු නාන ජරාම මිනිස්සු නෙමෙයි ටියුෂන් ශාස්ත්‍රයේ. හරිද? ඒකෙදි මම සමහරලාට වෙන උදාහරණ ඕනේ නැහැ. ඔයාලා දන්නවනේ මෑත කාලේ වෙච්ච දේවල්ත් එක්ක. හොඳයි. BCD. පුතේ BCD වල මොකද්ද? BCD වල බිටු 4යි. හරිද? බිටු 4ක් භාවිතා කරලා මෙයා අකුරු 16ක් පෙන්වුම් කරනවා. හරිද? බිටු 4ක් භාවිතා කරලා අකුරු 16ක් පෙන්වුම් කරනවා BCD වල. හැබැයි මේ ක්‍රමවේදය අසාර්ථකයි. ඇයි අසාර්ථක? පුතේ අකුරු 16ක් කියන එක මදි. ඒ නිසා තමයි BCD වලින් ASCII වලට මාරුනේ. ASCII වලින් ABCDIC. ABCDIC වලින් Unicode වලට.
ලියන්න තරුවක් දාලා පිටු 4ක් භාවිතා කිරීම මගින් මේ මම හෙට ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. මේ එතකොට හෙට දිනේ ඔයාලට අදාළ කොහොමදත් පන්ති නැහැනේ. හෙට පාන්දර පන්තිය තියෙනවා. මම කියන්නේ ඊට පස්සේ මේ පන්ති නැහැනේ. එතකොට ස්ට්‍රයික් නෙමෙයි ඈ. මගේ ඔය ස්ට්‍රයික් වැඩ නැහැ. අපි ස්ට්‍රයික් කරන්නේ නැත්නම් ළමයි සල්ලි ගෙවලා ඉන්නේ. එන ගාන ස්ට්‍රයික් කරොත් එමෙ ගෙවන බව්. එහෙම වැඩ කරන්න හොඳ නැහැ. මොකද නිවාඩු දෙන්න එහෙම බෑ. හදිසි අතනීපයක් වුණොත් ගමනක් යන්න සෙට් වුණොත් එහෙම නැත්තම් කරන්ට් එක ගියොත් තාක්ෂණික දෝෂයක් ආවොත් එහෙම නිවාඩු දෙන්න දවස් තියාගන්නත් එපා. ඒ හින්දා එහෙම ආවට ගියත් නිවාඩු දෙන්නේ නැහැ. ලියන්න පිටු 4ක් භාවිතා කිරීම මගින් පිටු 4ක් භාවිතා කිරීම මගින් පිටු 4ක් භාවිතා කිරීම මගින් අක්ෂර 16ක් පෙන්වුම් කිරීම පිටු 4ක් භාවිතා කිරීම මගින් අක්ෂර 16ක් පෙන්වුම් කිරීම මෙමගින් සිදු කරනු ලබයි. මෙමගින් සිදු කරනු ලබයි. මෙමගින් සිදු කරනු ලබයි. හොඳයි. පොතේ එතකොට පිටු 4ක් භාවිතා කරලා අකුරු 16ක් පෙන්වුම් කරා. එතකොට හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා. මෙයාගේ ওই ඉංග්‍රීසි අකුරු වරම්මන જાතිය පෙන්වන්න බෑ. මෙයාගෙන් පෙන්වන්න පුළුවන් සංඛ්‍යා විතරයි. කියන්නේ බිංදුවේ සිට 9 දක්වා දශමයේ සංඛ්‍යා බිංදුවේ සිට 9 දක්වා මේ අනිත් අත් කැමරා ටික ඔන් කරගන්නකො. බිංදුවේ සිට 9 දක්වා දශමයේ සංඛ්‍යා මේ වයෝ තියෙන ලස්සන කැමරා ටික ඔන් කරගන්න ඔක්කොම මීට අයත් වේ. අනිත් එක පුතේ මම ඔය මේ ෆෝන් එකෙන් එහෙම මීටින් එකක් හොස්ට් කරන්නෙම නෑනේ. මොකද ෆෝන් එකෙන් කරන්න තරම් සිග්නල් අවුල්. හරිද? මම හදිස්සියේ මීටින් එක කර ඉන්නකොට මම මේකෙන් ලියවුනොත් එහෙම අනිවාර්යෙන් හොස්ට් එක යනවා වෙනත් කෙනෙක්ට. හරිද? හොස්ට් එක වෙනත් කෙනෙක්ට ගියාට පස්සේ ඒ ගියපු පුද්ගලයා මයික් එක ඔන් කරලා මොනවා හරි සද්දයක් දැම්මොත් විහිළුවක් කරොත් එහෙම මගේ නම තමයි යන්නේ. ඇයි ඒ? තාරුක සර්ගේ පන්තියේ තියෙන්නේ කවුරු හරි සත්මත්යේ සද්දයක් දැම්ම. එහෙමයි යන්නේ. අන්න ඒ නිසා තමයි පුතේ මම ගොඩක් වෙලාවට ඔය සිග්නල් ගැටලු තියෙනකොට ෆෝන් වලින් කරන්න උත්සාහ කරන්නේ නැත්තේ. තේරුමක් නැහැ. අනිත් එක මූණ බලාගෙන කරලා වැඩක් නැහැ. මේ බෝඩ් එකේ ලියනෙව්ව ඔයාලට නිසියාකාරව පැහැදිලිව පේන්න ඕන. හරිද? එහෙම නැත්නම් ඉතින් කෝල් එකක් අරගෙන ඔඩියෝ කෝල් එකකින් උගන්නන්නත් පුළුවන් නේ. ඒකයි. බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යා අයත් වේ. හොඳයි පුතේ මෙයාට වෙනම වගුවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යා මේකට අයත් වෙනවානේ. එතකොට මේකට වෙනම වගුවක් තියෙනවා. හරිද? මේ වගුව මෙහෙමයි. හරිද? මෙතන තියෙන්නේ ඩෙසිමල් අගය, ඒ කියන්නේ 10 පාදේ. මෙතන තියෙන්නේ BCD අගය. 10 පාදයෙන් පුතේ බිංදුවේ සිට 9 දක්වා තියෙනවනේ සංඛ්‍යා. බිංදුව 1 2 3 4 5 6
7 8 9 හරිනේ මේක වගුවක් තියෙන්නේ හරිද මේක ලොකු දෙයක් නෑ හරිද මෙතන වෙන සිස්ටම් එක තමයි බිඳුව කියන සංඛ්‍යාව පෙන්වුම් කරන්න පරිගණකය භාවිතා කරනවා බිටු 4ක් බිටු කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා 4ක් ඒ කියන්නේ බිඳු 4ක් භාවිතා කරනවා ඊට පස්සේ එක කියන සංඛ්‍යාව පෙන්වුම් කිරීම සඳහා පුතේ පරිගණකය භාවිතා කරනවා බිඳු 3කුයි 1කුයි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එයි දැන් මුලින් ඉඳන් අපේ පන්තියේ හිටියේ නැත්තම් මං කිව්ව මේක තේරෙන්නේ නැහැ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එයි කොහොමද බිඳු 4ක් ආවේ කොහොමද බිඳු 3යි 1 ආවේ පුතේ මෙහෙමයි සිස්ටම් එක මං ඔයාලට කිව්වනේ මෙතන එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න බිටු 4ක් ගන්නවා කියලා එතකොට ඔන්න 1යි 2යි 3යි 4යි මේ තියෙන බිටු 4 ඊට පස්සේ ඔයා දන්නවා දකුණු පැත්තේ දකුණු පස කෙළවරේම තියෙනවා මොකද්ද දෙකේ බිඳුව වෙනි බලය දෙකේ බිඳුව වෙනි බලය මෙන්න දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දරුවනේ ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය කීයද ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය කීයද 1යිනේ එතකොට මෙතන තියෙනවා 1 කොටවල් 2 4 සහ 8 දැන් අපිට කරන්න තියෙන පුතේ මේ අගයන් ටික හදාගන්න ලොකු එක්කෙනාගේ සිට බෙදාගෙන යන්න දැන් මේ 2 කියන සංඛ්‍යාවනේ එතකොට දෙකට අදාළ BCD අගය හොයන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ 2 කියන සංඛ්‍යාව ගන්න පුතේ දෙකක් තියෙනවා 8ක් ඉල්ලනවා දෙකක් තියෙනවා 8ක් ඉල්ලනවා දෙන්න පුළුවන්ද බෑ බිඳුවක් දෙකක් තියෙනවා 4 මම ඒකයි කිව්වේ මම මුලින් මේක කියලා දුන්නා දෙකක් තියෙනවා 4ක් ඒත් බෑ දෙකක් තියෙනවා දෙකක් පුළුවන් දෙන්න පුළුවන් නම් එක දානවා දෙන්න බැයි නම් බිඳුව දැන් පුතේ අපි ගාව කීයක්වත් නැහැ මෙහෙම එහෙනම් මෙතෙන්ට උත්තරේ එන්නේ මොකද්ද බිඳු 2යි 1යි බිඳුව ඊට පස්සේ 3 3ක් තියෙනවා 8ක් බෑ 3ක් තියෙනවා 4ක් බෑ 3ක් තියෙනවා 2ක් පුළුවන් පුතේ 3ෙන් 2ක් අඩු වුණා 1යි ඉතුරු එකක් තියෙනවා මෙයා එකක් ඉල්ලනවා එයාටත් දීලා දානවා නම් මෙන්න පුතේ මේකට උත්තරේ ඊට පස්සේ 4 4ක් තියෙනවා 8ක් බෑ 4ක් තියෙනවා 4ක් ඉල්ලනවා දුන්නා අපි ගාව කීයක්වත් නැති නිසා බිඳුව බිඳුවයි 1යි බිඳුවයි බිඳුව 5 5ක් තියෙනවා 8ක් බෑ 5ක් තියෙනවා 4ක් පුළුවන් 5න් 4ක් ගියා පුතේ 1යි ඉතුරු එකක් තියෙනවා දෙකක් බෑ එකක් තියෙනවා එකක් පුළුවන් එහෙනම් උත්තරේ ඉන්නේ මොකද්ද බිඳුවයි 1යි බිඳුවයි 1 6 6ක් තියෙනවා 8ක් බෑ 6ක් තියෙනවා 4ක් පුළුවන් 6න් 4ක් ගියා 2යි ඉතුරු දෙකක් තියෙනවා දෙකක් ඉල්ලනවා එකක් දෙනවා එහෙනම් පුතේ අපි ගාව කීයක්වත් ඉතුරු නැහැ ඒ නිසා බිඳුව එහෙනම් එන්නේ උත්තරේ බිඳුවයි 1යි 1යි බිඳුව ඊපස්සේ 7 7ක් තියෙනවා 8ක් ඉල්ලනවා බෑ 7ක් තියෙනවා 4ක් දුන්නා 7න් 4ක් අඩු වුණා 3යි ඉතුරු 3ක් තියෙනවා 2ක් දුන්නා 3ෙන් 2ක් ගියා දරුවනේ 1යි ඉතුරු එකක් තියෙනවා එකක් දුන්නා එහෙනම් බිඳුවයි 1යි 1යි 1 උත්තරේ හරිද ඊට පස්සේ 8ක් තියෙනවා 8ක් ඉල්ලනවා දුන්නා පුතේ 8ක් තියෙනවා 8ක් ඉල්ලනවා අපි ගාව ඉතුරු නැහැ ඒ නිසා 1.3 9ක් තියෙනවා පුතේ 8ක් ඉල්ලනවා දුන්නා 9න් 8ක් අඩු වුණා 1යි ඉතුරු එකක් ඉතුරුයි 4ක් බෑ එකක් ඉතුරුයි 2ක් බෑ එකක් ඉතුරුයි 1ක් පුළුවන් එහෙනම් 1.2 1 එතකොට පුතේ අපි යම්කිසි සංඛ්‍යාවක් හරිද 5යි 2 කියන සංඛ්‍යාව දැන් මම ප්‍රශ්නයක් අහනවා 5යි 2 කියන සංඛ්‍යාව BCD වලින් නිරූපණය කරන්න කියලා. එතකොට ඔය කොහොමද කරන්නේ? ඉස්සල්ලාම බලනවා 5ට අදාළ BCD අගය. මොකද පුතේ? 5ට අදාළ BCD අගය මෙන්න 5 බිඳුවයි 1යි බිඳුවයි 1. 2ට අදාළ BCD අගය අන්න බිඳු 2යි 1යි බිඳුව. දාලා BCD කියලා දානවා. මෙන්න මේකයි ක්‍රමය. පැහැදිලි නේද? දැන් මේක මෙහෙමයි. එකපාරට තේරෙන්නේ නැහැ පුතේ. එකක් කියන්න බෑ. එකපාරට තේරෙන්නේ නැහැ.
ක්‍රමයෙන් එක ගමු ඈ. මේක අපිට ප්‍රෝග්‍රෑමින් වලට එහෙම හදටම අදාළයි ඈ.
එන පහත සංඛ්‍යා ඔයගොල්ලෝ ඉවරයි නේද? පහත සංඛ්‍යා සර් මුලට තියෙන බිංදුව අයින් කරාට කමක් නැද්ද? නැහැ. මම ඔයාලට කියව පුතේ මම ඊට කලිනුත් කිව්වා යම්කිසි සංඛ්‍යාවක මුලට බිංදුවක් එනවා නම් ඒ බිංදුව අපිට කපා හරින්න පුළුවන් අගයක් නැති නිසා. එන පහත සංඛ්‍යා BCD අගයන් බවට පහත සංඛ්‍යා BCD අගයන් බවට පරිවර්තනය කරන්න. BCD අගයන් බවට පරිවර්තනය කරන්න. අංක 1 2යි 5යි 1 10 පාදයෙන් 4යි 5යි 6 3යි 2යි 6 5යි 3යි 1 8යි 2යි 5 9යි 3යි 4 මට මේ සංඛ්‍යා ටික BCD වලට හරවලා දෙන්න කොහොමද කරන්නේ? ඉස්සලාම 2යි 5යි 1නේ දෙකට අදාළ BCD අගේ ගත්තා. බිංදු 2යි 1යි බිංදුව. 5ට අදාළ BCD අගේ බිංදුවයි 1යි බිංදුවයි 1. එකට අදාළ BCD අගේ බිංදු 3යි 1 දැම්මා ලිව්වා. මේ කරන්නේ ප්‍රෝග්‍රෑමින් වලට අදාළම කොටසක් තමයි. ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එක ආයේ හෙට තියෙනවා.
හරි නේද? එහෙනම් උත්තර ටික ලස්සනට වෙලා තියෙනවා. දෙකයි පහයි එක. දෙක කියලා කියන පුතේ 0.2 1 පහ කියලා කියන්නේ 0.1 1 එක කියලා කියන්නේ 0.3 BCD. 4යි 5යි 6 4 කියලා කියන්නේ 0.1 පහ කියන්නේ 0.1 6 කියලා කියන්නේ 0.1 3යි 2යි 6 3 කියලා කියනකොට 0.2 1 2 කියන්නේ 0.2 6 කියලා කියන්නේ 0.1 5යි 3යි 1 5 කියලා කියන්නේ 0.1 3 කියලා කියන්නේ 0.2 1 කියලා කියන්නේ 0.3 BCD 8යි 2යි 5 8 කියලා කියන්නේ 1.3 2 කියලා කියන්නේ 0.2 5 කියලා කියන්නේ 0.1 BCD 9යි 3යි 4 9 කියනකොට 1.2 3 කියන්නේ 0.2 4 කියලා කියන්නේ 0.1 මේකට මොළේ ඉඳන් හිටියේ නැත්නම් තේරෙනවා ටිකක් අඩුයි ඒකත් කියන්න බෑ මොළේ ඉඳන් මේ කොටසට හිටියේ නැත්නම් චුට්ටක් තේරෙනවා අඩුයි අද ඉස්සෙල්ලාම ආවන පොඩි එහෙම ගැටලුවකුත් තියෙනවා ඒ කියන්නේ වාගේ තියෙන දුර්වලතාවයක් නෙමෙයි පුතේ මේ පාඩමේ හැටියේ මොළේ ඉඳන් හිටියේ නැත්නම් තේරෙන්නේ නැහැ තේරෙනවා අඩුයි හරි ඊගා දාගන්න මාතෘකාව
ලියන අය ලියා ගන්න. හරි කට්ටිය හරි දාගන්න. දාගෙන මාතෘකාව ASCII American Standard Code for Information Interchange ASCII. ASCII. හොඳයි පුතේ ASCII ලියන්න තරුවක් දාලා ASCII මෙම ක්‍රමවේදයේ ඔස්සේ පිටු 7ක් කියන්නේ ABCD නේ. මෙම ක්‍රමවේදයේ ඔස්සේ පිටු 7ක් භාවිතා කිරීම මගින් අක්ෂර 128ක් පෙන්නුම් කිරීමේ හැකියාව තිබේ. හරි. ලියන්න මෙහෙම. capital S සමානයි 83 නම් S අකුර S සමානයි 83 නම් S සමානයි 83 නම්
S සමානයි 83 නම් එම අක්ෂරය පෙන්눔 කිරීමට අදාළ ASCII කේතය ලියා දක්වන්න. ASCII කේතය ලියා දක්වන්න. හොඳයි. දැන් S සමානයි 83 නේ. නේද? මම ඔයාලට කිව්වා මේ ASCII වල එක අක්ෂරයක් නිරූපණය කරන්න පුතේ බිටු කීයක්ද ගන්නෙ? ASCII වල එක අක්ෂරයක් නිරූපණය කරන්න බිටු කීයක්ද? 7ක් ගන්නෙ. එහෙනම් ඉරිකැලි 7ක් දාගත්තා. 1 2 3යි 4යි 5යි 6යි 7යි. 7ක් දාගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි දකුණු පැත්ත කෙළවරේ සිට අපි දන්නවා දකුණු පැත්තේ 2 බිඳුව 2 1 2 2 2 3 2 4 2 5 2 6. ඔතේ ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය කීයද? 1යි. හරිද? එහෙනම් මෙතන ඉන්නේ 1 ගොඩවල්, මෙතන 2, මෙතන 4, 8, 16, 32, 64. හැම ASCII ගානකටම මේ සෙට් එක එනවාමයි. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ ඊට පස්සේ කරන්න තියෙන පුතේ දැන් 83ක් නේ තියෙන්නේ. විශාල කෙනාගේ ඉඳන් අගේ පවරාගෙන යන්න තියෙන්නේ. අපි අර කලින් කරා වගේ. 83ක් තියෙනවා 64ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? 83ක් තියෙනවා 64ක්. 83ක් තියෙනවා 64ක් ඉල්ලනවා. ඔන්න දුන්නා. පුතේ 83ෙන් 64ක් අඩු වුණා කීයද උත්තරේ? 9යි 19යි ඉතුරු. 19ක් තියෙනවා 32ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? බෑ. බිඳුවයි. 19ක් තියෙනවා 16ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් 1යි කියලා දැම්මා. පුතේ 19ක් තියෙනවා 16ක් දුන්නා. 3යි ඉතුරු. 3ක් ඉතුරුයි. 8ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? බෑ. බිඳුවයි. 3ක් ඉතුරුයි. 4ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? බෑ. දෙන්න බෑ නේද? අපි ගා 3යිනේ තියෙන්නේ. අන්න 3ක් තියෙනවා. මෙයා 2ක් ඉල්ලනවා. දෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් ඔන්න දුන්නා. 3ෙන් 2ක් අඩු වුණා. 1යි උත්තරේ. 1ක් තියෙනවා. මෙයා 1ක් ඉල්ලනවා. මෙයාටත් දුන්නා. එහෙනම් අවසානයේට බිඳුව වෙනවා. එහෙනම් අවසාන උත්තරේ එන්නේ S අකුර සමානයි 1.1.1 ASCII. දැන් ඔයා කල්පනා කරයි මොකක්ද මේ දැන් මුලින්ම ආවනම් මොකක්ද මේ කියන ගුණහරපේ? මොකක්ද මේ කියන විකාර කියලා? නෑ විකාරයක්වත් ගුණහරපයක්වත් නෙමෙයි පුතේ. පරිගණකය කියන්නේ මොකක්ද? යන්ත්‍රයක්, මැෂින් එකක්. එතකොට මේ පරිගණකයට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. පරිගණකය දන්නේ බිංදුව සහ එක කියන එක විතරයි. බිංදුව කියන්නේ ඕප් අවස්ථාව, එක කියන්නේ ඔන්න අවස්ථාව. එතකොට පුතේ පරිගණකයට අපි S අකුර ඇතුළත් කරන්න ඕන නම් සිග්නල් එක යන්නේ මෙන්න මේ විදිහට. සිග්නල් එක යන්නේ පරිගණකය ඇතුළට මේ විදිහට. එතකොට තමයි ආ උපකල්පනය කරන්න යන්න. දැන් S එකක් තමයි ඉන්පුට් කරලා තියෙන්නේ. එතකොට පුතේ අපි පරිගණකයට යම්කිසි වචනයක් ටයිප් කරනවා කියන්නේ මෙන්න මේ වගේ ලොකු කෝඩ් එකක් තමයි ඇතුළට එයා ගන්නෙ. පැහැදිලි නේද? හොඳයි. දාගන්න මෙයා ASCII වලදී දැන් නම් ASCII භාවිතා වෙන්නේ නැහැ. දැන් භාවිතා වෙන්නේ Unicode. දැන් Unicode වල පුතේ බිටු 16ක් තියෙනවා. හැබැයි අපිට Unicode වලින් ගණන් හදන්න නැහැ. දැන සිටීම ප්‍රමාණවත්.
හරි මේක බලන්න තනියෙන් හදන්න. මේක තනියෙන් හදමු. simple c සමානයි 99. c සමානයි 99. හරි මොකක්ද දෙන්න පොතේ උත්තරේ? c සමානයි 99. 99ක් තියෙනවා 64ක් ඉල්ලනවා දෙන්න පුළුවන්. 99න් 64ක් ගියා 35ක් ඉතුරුයි. 35ක් තියෙනවා 32ක් ඉල්ලනවා දෙන්න පුළුවන්. 3ක් ඉතුරුයි. 3ක් තියෙනවා 16ක් ඉල්ලනවා බෑ.
3ක් තියෙනවා 8ක් ඒත් බෑ 3ක් තියෙනවා 4ක් ඒත් බෑ 3ක් තියෙනවා 2ක් අන්න පුළුවන් දැන් පුතේ එකයි ඉතුරු එකක් තියෙනවා එකක් ඉල්ලනවා ඒත් පුළුවන් දැන් අවසාන උත්තරේ නම මොකද්ද C සමානයි 1 බිංදු 3යි 1 SK හොඳයි බලන්න ඊගාට මේ හදන්න h අකුර simple h simple h සමානයි 104 හොඳයි මෙයා homework එකක් මේක හදලා ඊග දවසේ මම බලනවා ඒත් එක්කම මගේ අර සියලුම එවන නෝට් අනම්ම නම් මෙන්න මේ නම්බරයට දාන්න ඕන 0.78යි 48යි 92යි 548 කියන නම්බර එකට හොඳයි එහෙනම් අදට මෙච්චරයි සියලු දෙනාටම සුබ දවසක් වේවා මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට කෝල් එකක් දෙන්න අද දිනේ එහෙම විශේෂ පන්තියක් කියලා ඔයාලට නැහැ හෙට උදේ පන්තිය තියෙනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමට ඉන්න